වස්සාන ධර්ම දේශනා. එදා බුදුහාමුදුරු දහම් දෙසලා බනාහල අවසන් වෙලා වන්දනා කළ අජාසත් රජ්ජුරුව හිත සතුටින් නැකිට ලගි පිටත් වුණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහනෙනමේ අජාසත් පාපමිට්‍ර සේවනයට හසු වෙලා අකුසල් කරලා පීට්‍රූ ගහතන අකුසලේ නොකරා නං අද මෙතනින් නැකිටිනි සෝවාන් වෙලා කියල. සෝතාපන්න පලට පත්වෙන්න පින තිබුණ. හැබැයි ඒ පින ආනන්තරය අකුසලෙන් එදා වැහිලගිය. ඒ නිසා පිංහතුනි මේ ජීවිතයේ පංචානන්තරය අකුසලයක් නොකරපු කෙනෙකුට මේ ජීවිතය තුළ වීරිය ගත්තොත් ඔබ තුළ ධර්මාවබෝධය ලබන පින් යටපත් වෙලා තියෙන පුළුව. ඒවා යටපත්ම වෙලා අපායට වැටෙන විදිහට ජීවත්වෙන්න එපා. මරණාසන්න මොහොතේ හරි සමහරලාට මේ බණටික ඇහෙන්නේ තරුණ වයසෙන තරුණ වයසිදං වීරිය වඩන්. මේ බණටික ඇහෙන්නේ ඔබට මැදි වයසෙනම්. එතන ඉදම් පටන්ගන්න ජීවිතේ. අකුසල් හදාගෙන කුසල් වඩාගෙන අද ඉදම්මන් ධර්මී තුළ යනවා කිය. මේ බණටික ඔබට ඇහෙන්නේ වයසට ගිහිල්ලනම් සිහිකල්පනාව තියෙනවනං දැන් අපි ප්‍රමාදයි කියලා හිතන්න එපා ඔබ ඔතන ඉදම් පටන්ග. මේ බණටික ඔබට ඇහෙන්නේ ඔබ ලෙඩ ඇඳේ ඉන්න කොටන. සමහට ඇඳේ නැකිට ගන්න බැරුව ඉන්නකොට බණහනොවෙන්න පුළුව. එතකොට හිතන්න එපා දැන් අපේ කාලේ ඉවර යනේ දැන් නැකිට ගන්නත් බෑ දැන් ඉතින් ඇඳේ දැන් ඉතින් කවදමැරයිත් දන්න දැන් කරන්න දෙයක් නෑ කියලා හිතන්න එපා. ඔබට දැනුත් සිහිනුවන තියෙනවනං දැනුත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ නිසා මරණාසන්න මොහොතේ අවසාන මොහොතේ පවා අපායගාමි අකුසල් බලවත් වෙලා ගිනිදැල් පෙනිච්චාය පවා. ධර්මය හිත පිහිටලා සුගතිය ගියා ඒ තමයි මේ ධර්මය තියෙන ආශ්චරය. අන්නේ ධර්මය ආශ්චරය තේරුම් අරගෙන මේ ධර්මය තුළ හිත පිහිටොල ඔබ හැම දෙනාටමත්. අප්‍රමාදී වකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන උතුම් වූ ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරන. දිනපතා නමුතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මේරි වයලට් තිසේරා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසර 7කට පෙර මාර්තු මාස පළමුවන දින පරලෝ සැපත් දංකොටුවේ විසූ ජෝන් සිල්වා මහත්මාට පින් පැමිණවීම සහ කැනඩාවේ පදිංචි ශිරන්ති සිල්වා දියණියට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවාරණ භික්ෂුගලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්මශ්‍රවණයත් එක්ක එකතු වෙච්ච වෙලාව. ඉතින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද අපි මේ දේශනාවෙන් කතා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා අතර මධ්‍යම ප්‍රමාණි දේශනා ඇතුළත් කොටස තමයි මජ්ක්‍ධිම නිකාය. බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ දේශනා ඇතුළත් කොටසට කියන දීඝ නිකාය. විශේෂ මාතෘකා යටතේ කැටි කරපු විශේෂිත දේශනා එකතු කරපු කොටස තමයි සංයුක්ත නිකාය. ඊළඟට අංක වශයෙන් උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා අංක 1 ගැන,
අංක 2ක් ගැන ඒකක නිපාතේ දුක නිපාතේ තික නිපාතේ ඔය විදිහට කොටස් කරමින් දේශනා කරපු දේශනා එකතු කරපු කොටස තමයි අංගුත්තර නිකාය. ඊට අමතරව කුද්දක නිකායට කොටස් ගොඩාක් තියෙනවා. ධම්මපද, උදාන, ඉතිඋත්තක, තේරතේරී ගාථා, පේතවත්තු, විමානවත්තු, සුත්ත නිපාතය, ජාතක පාළි ඔය වගේ කොටස් ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම එකතු කරලා තමයි කුද්දක නිකාය හැටියට සංගායනා වුණේ. මෙන්න මේ දේශනා අතර මධ්‍යම ප්‍රමාණි දේශනාවලට ඇතුළත් විශේෂයෙන් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අනුමත කරාට මේක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව. ධනංජානි සූත්‍රය අපිට ඉතාම වැදගත්. හරිම ලස්සන දේශනාව. ධනංජානි කියලා බමුණෙක් පව්කම් කර කර හිටපු අකුසල් කර කර හිටපු බමුණෙක් මරණාසන්න වෙච්ච වෙලාවේ අන්ත අසරණ භාවයට පත් වෙලා ඔහුට අපාය නිමිති පවා පහළ වුණා. ගිනිදැල් පේන්න පටන් ගත්තා. එවැනි අවස්ථාවක ඔහු තමන්ගේ සේවකයෙක් ලවා සාරිපුත්ත මහරහතන් වහන්සේට පණවිඩයක් යවලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා ධර්මය සිහිපත් කරමින් අපායගාමි අකුසල් බලවත් වෙච්ච මේ ධනංජානි බ්‍රාහ්මණයව කුසල් බලවත් කරලා සුගතියක හිත පිහිටෝපු ආකාරය ඔහු මරණින් මතු බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. මෙන්න මේ දේශනාවයි මේ තුළ ඇතුළත් වෙන්නේ. මරණාසන්න මොහොතේ පවා සිහි කල්පනාව තියෙනවනම් ධර්මී හිත පිහිටවන්න පුළුවන්නම් අන්තිම මොහොතේ ජයගන්න පුළුවන්. එනිසා පිංහතුන මේ දේශනාව ඔබට සමහර වෙලාවට ඔබේ ජීවිතේ ඔබ ඉදිරි ඔබේ අම්මතාත්තා ඔබේ සහෝදරයෙක් ඔබේ ආච්චිසීය කාට කවද කොතන ඉස්සරවෙයිද අපි දන්නේ. සමහරලාවට ඔබ මරණාසන්න කෙනෙක් ඉදිරියේ ඔබට ඉන්න අවස්ථාවක් එදෙන්න පුළුවන්. සමහට ඔබේ ඔඩොක්කුවේ ඔබ හිස අතගානකොට ඔබ ළඟ පණගියා ඇති ඔබේ ඥාති. ඔබ සමහලාට රෝහලක වැඩ කරන කෙනෙක් නම් ඕන තරම් ඔබට අත්දැකීම් ඇති. එවැනි මොහොතක ඔබට පුළුවන්නන් කෙනෙකුගේ හිතේ කුසලයක් බලවත් කරවන්න. කරපු පිනක් සිහිපත් කරලා දෙන්න. අකුසල් යටපත්වෙන විදිහට හිත පහදවන්න කුසලය තුළ. ඒක ඒ කෙනාට ආසන්න කුසලයක් හැටියට ඊළඟ භවයට උපත පිණිස සුගතියක උපත පිණිස බොහෝම රැකවරණයක් හේතුවක් බවට පත්වෙනවා. ති මේ ධනංජානි සූත්‍රයේ සඳහන් වෙන කාරණ වර්තමානයට මේ සමාජයට අකුසල් කරමින් පව්කං කරමින් මැරෙන්න වැටෙනකන් ජීවත්වෙන මිනිස්සුන්ට ඉතාමත් හොඳ ආදර්ශ ගොඩක් ජීවිතයේ සකස් කරගන්න අවශ්‍ය උපදෙස් ගොඩක් මේ දේශනාව සඳහන් වෙනවා. මේ ධනංජානී අකුසල් කරමින් පංච දුෂ්චරිතයේම එදමින් හිටපු කෙනෙ. ප්‍රාණඝාත කරනවා, හොරකං කරනවා, වැරදිකාම සේවනයේ දෙනවා, බොරු කියනවා, මත් පැන් බොනවා, ඔය පංච දුෂ්චරිතයේම යෙදුණා. ඒ වගේම රජ්ජුරුවන්ගේ හිතයිශී කෙනෙක් හැටියට ඒ රාජ අමාත්‍යවරු මේ අය එකතු කරගෙන නොයෙක් වැරදි වැඩ කර කර හිටපු කෙනෙ. එතකොට මේ පව්කං කරන සමාජය තුළ සාමාන්‍යෙන් මේ අකුසල් කරන අය අද කියන දේවල් එදා ධනංජානිත් ඔය විදිහටම කිය ගියා. ඉන්නකං කාලබීලා ඉන්න ඕන මැරිල මොකෙක් වුණහම් මොකද. දැන් ඉතින් අපි මේකෙම යනව මිසක් ආයිතින් කොහි හැරෙන්න්නද. ඔබවහන්සේලාද අපිට කන්න බොන්න දෙන්නේ. අපිට අඹදරුව ඉන්නවා. අපි කොහොම හරි හොඳින් හරි නරකින් හරි අපි හම්බ කරන්න ඕන. අපි හම්බකරොත් අපි සතුටින් කාලබීලා ඉන්න ඔය වගේ කතා ධනංජානිත් ඒ කාලි කිය අකුසල් කර කර හිටපු කෙනෙ. තිං ඔය අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය ධනංජානි හිටපු ප්‍රදේශයට වැඩම කරලා උන්වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට මේ ධනංජානිට සිතුවිල්ලක් පහළ වුණා දානි හැන්දක් බෙදන්න. ඔහු ඒ වෙලාවෙ මොකද කරේ තමන්ගේ නිවසේ තිබිච්ච මේ දානේ භාජනයකට අරගෙන පිණ්ඩපාතේ වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේට බොහොම ගෞරවෙන් දන් හැන්දක් බෙදුවා. එතකොට මතක තියාගන්න කෙනෙක්ගේ ජීවිතයේ මොන වැරදි අඩුපාඩු තිබුණත් මිනිස්සු කරන පින්කනුත් නැතුවා නෙමේ. සමහරට බොහෝ අපරාධ කරන පව්කං කරන කෙනෙක් ජීවිතය එක්ක තමන්ගේ දෙමව්පියන්ට ආදරෙන් සලකුණා වෙන්න පුළුවන්. තමන්ගේ සේවකයෙකුට හරි ගෙදර ඇති කරන බල්ලෙකුට හරි ආදරෙන් කන්න බොන්න දෙනවා. එක සතෙකුට
කුසගින්න නිවාගන්න එක ආහාරවේලක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස දෙන පිනක්. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ පව්කං වගේම පුංචි පින්කං හරි එකතු වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. තින් ධනංජානි මෙහෙම දම් බෙදන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි ගැන දන්නවා. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරු කියන ධනංජානි දන්දීම පිනක්. හැබැයි ඔබ ඔබේ ජීවිතයේ බොහෝ අඩුපාඩු අකුසල් කරමින් ජීවත් වෙන කෙනෙක් ඔබ ගැන මෙවැනි රාවයක් තියෙනවා. ඔබ සිල්වත් වෙන්න. තමන්ගේ ජීවිතයේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරන්න. සාරිපුත්ත හාමුදුරු බොහෝම කරුණාවෙන් ධනංජානිට අර බුක්තානුමෝදනාව දානි ටිකක් දුන්නට පස්සේ දානි වැළඳුවට පස්සේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා දාන අනුශාසනාවක් කරන. අර දන් හැන්ද බෙදුවට පස්සේ සාරිපුත්ත හාමුදුරුව කරුණාවෙන් සීලය ගැන ධනංජානිට උපදෙස් ටිකක් දුන්න. ඒ වෙලාවේ ධනංජානිගේ හිත කැමති උන්නේ ඒ බණහන්. අපි දන්නවා සමහර වෙලාවට කෙනෙකුට හොඳ නරක කියන්න ගියාම කැමති වෙන්නේ අකුසලයටම යෙදිච්ච කෙනා කෙනෙක් ඒකෙන් වලකින්න කියනකොට ඒකට කැමතින ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඔය ආටානාටි සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි බොහෝ යක්කු බුදුහාමුදුරුවන්ට ධර්මයට තුනුරුවන්ට අගෞරව කරනවා. තුනුරුවන්ට අපහැදීමෙන් ඉන්නවා. ඒකට හේතුව මේ යක්කු ප්‍රාණඝාතාදී අකුසල් කරන්න කැමතියි. ඒව කරන්න එපා කියනකොට ඒ එපා කියන කෙනායෙක් වෛර බඳිනවා ගැටෙනවා. හොරකමටම කැමති. එවැනි වැරදි වැඩ කරන්න කැමති කෙනා කවුරු හරි හොරකමේ වලකින්න කියලා ආදීනව කියනකොට යා එක්ක ගැටෙනවා කැමති නෑ වහන්න. වැරදි කාම සේවනයට කැමති කෙනා ඒකෙන් වලකින්න කියලා ඒක ආදීනව කියනවටවත් කැමතින කියන කෙනායෙක් වෛර බඳිනවා. ඊළඟට බොරුවෙන්ම ජීවත්වෙන බොරුවටම කැමති කෙනා බොරු කියන්න එපා කියලා ආදීනව පෙන්න්නනවට කැමතින ඒවත් එක ගැටෙනවා. මත් පැන් මඩ්‍රව්ය ඒවා ජීවිතය කරගත්ත කෙනා ඒවැන් වලකින්න කියලා කියනවටවත් කැමතිනේ. එදකොට ඒ වගේ මේ මනුසලෝකෙත් ඔය ස්වභාව ඔය විදිහටම තියෙනවා මිනිස්සු අතර. ධනංජානීට සාරිපුත්ත මහරහත්තන් වහන්සේ උපදෙස් දෙනකොට ධනංජානී කියනවා අනේ ස්වාමිනිය ඔබ වහන්සේලා නම් කියයි. අපිට අඹු දරුවෝ ඉන්නවා. දැසි දස්සෝ ඉන්නවා කම්කරුවෝ ඉන්නවා. අපිට යුතුකං කියල දෙයක් තියෙන ඔබහන්සේලට වගේ නෙමේ කියව. ඒ නිසා අපිට හොඳින් හරි නරකින් හරි අපිට හම්බ කරන්න ඕනේ. ඒ නිසා ඔබහන්සේ දාන ටික බෙදවා අර සාමාන්‍ය කියන උපහන්සේ දාන ටික පිළිගත්තනම් ඔබහන්සේක වැඩක් බලාගෙන යන්න අපිට ඕන විදියට අපි ඉන්නම් වගේ කතාවක් කිව්ව. ධනංජානි ඔය වගේ සාරිපුත්ත හාමුදුරන්ගේ අවවාද පිළිගත්තේ නෑ ඒ වෙලාවේ. පස්සෙන මොලේ පෑදෙන් තින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩිය. දැන් ඒ වනාට අර දානදීපු පින නැතිවෙන්නේ. ධනංජානිට සාරිපුත්ත මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට සාමාන්‍ය මනුස්සයකුට හිඟන්නෙකුට දානි හැන්දක් බෙදුවන් නෙමේ. මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ. ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍ර සාරිපුත්තයන් වහන්සේටයි දානි හැන්දක් බෙදුවේ. එක මහා පිනක් ඔහුට. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ඔය ගමෙන් වෙනත් ප්‍රදේශයකට උන්වහන්සේ චාරිකාය වඩිනකොට වැඩි ආයි කාලෙකට පස්සේ. අවුරුදු ගණනාවකට පස්සේ සාරිපුත්ත මහරහත්තන් වහන්සේ ඔය ගම්මානට වැඩම කරා. ඒ වෙනකොට ධනංජානි දැන් වයසයි. අර අකුසල්ම කර ආයිතින් හැදිච්ච මිනිහෙක් නෙමේ. ඒ ජීවිතයේ පව්කං කරලා අකුසල් කරලා පුළුවන් තරං වැරදි වැඩ කරලා ඔහු වයසට ගිහිල්ල ඔන්න ඔහු ලෙඩ ඇඳට වැටිලා. ඔය අතරි සාරිපුත්ත මහරහත්තන් වහන්සේත් වැඩිය. සාරිපුත්ත හාන්දුරු වැඩියා කියෙන ආරංචිය සේවකයෙක් මාර්ගෙන් ධනංජානිත් දැනගත්ත. ඔන්න ඔය අතරි ධනංජානීට දැන් එක තැන් වුණා අර ඉන්නකං කරපු පව්කං අකුසල් මේ පංච දුෂ්චරිතයේ විපාක දැම් බලවත් වෙලා මරණාසන්න කාලි දැන් ගතිනිමිති පහළ වෙන්න පටන් ගත්ත. පිංහතුනේ ගතිනිමිති කියන්නේ ගතිය කියන්නේ ඊළඟ උපත. ඒ ඊළඟ උපත ගැන මැරෙන්න්න කලින් නිමිති පහළ වෙනවා. ඊළඟ තැන් සමහරුන්ට නිරයන්න ඉන්න කෙනාට ගිනි දැල්පේන. අපාය නිමිති පේනවා. යමපල්ලු තමන් උත්සං යනවා වද දෙනවා උල්ලොලින් අනිනො ඒව පේන්න පුළුව. තිරිසං අපාය උපදින්න කරම හැදිච්ච කෙනාට බිය තැති ගැනීම් බහුලෝ දැනෙනවා.
ආසන්න කාලි සමහරු ඇකිලෙනවා මට බයයි කිය ඇකිලෙන. ප්‍රේතලෝක යන විදිහට නම් කර්ම හැදිලා තියෙන්නේ සා පිපාසාව බහුලව දැනෙනවා යාට. හැමවෙලේම් පිපාසයි උගුරකට වේලෙනවා. අර අමනුස්සයන් කණබොන දේවල්වට ආසාාව ඇති වෙනවා. මැරිච් ඥාති ප්‍රේතියෝ පේනවා සමහරුන්ට. හැබැයි පින්කරපු කෙනෙක් නම් හොඳට පින් දහම් කරලා කුසල් වඩලා මරණාසන්න කාලි හොඳට පින බලවත් එච්ච කෙනෙක් නම් ගතිනිමිති හැටියට. දෙවියම් පේනවා දිවිය විමාන පේනවා දිවිය රථ පේනවා. ඔබ හල ඇතින දුටුගැමු රජ්ජුරු. මරණාසන්න වෙච්ච වෙලාවෙ දෙවිවරු අහසේ දිවිය රථවලින් පෙනීඉඳලා අඩ ගැහුව කියනවා. රජතුමයින් අපේ දිවිය ලෝකෙට එන්න අපේ දිවිය ලෝකෙට කියලා. එතකොට මේ වගේ ගතිනිමිති ගැන ධර්මය සඳහන් වෙනවා. දැන් ධනංජානිට පේනවා තමන්ගේ ඔළුව වටේ කඹයක් වෙලලක් ශක්තිමත් කෙනෙ කිට්ටි ගාල හිස තද කරනවා වගේ දැනෙන. උල් පිහි අරගෙන ඇවිල තමන්ගේ පපුුවට අනිනවා බඩ තීරු කපනවා වගේ තේරෙන. හිස්මුදුනට පිහිවලින් අනිනෝ වගේ තේරෙන. උත්සගෙන ගිහිලා ගිනියංගුරු වලක දාලා පුච්චන වගේ දැනෙනවා. දැන් ධනංජානි සේවකයකුට අමාරුවෙන් කතා කරලා කීවනේ ඔබ සාරිපුත්තයන් වහන්සේ ඉන්න තැනක් හොයාගෙන යන්න. උන්වහන්සේ මට අනුකම්පා කරාවි. උන්වහන්සේ මට බොහෝ කාලෙකට පෙර අවවාද කරා. මේ පව්කං කරන්න එපා කියලා. මං ඒව පිළිගත්තේ නෑ එදා. අනේ උන්වහන්සේට මං ගැන කියන්න මන් දානි හැන්දක් පූජ කරා දවසක්. උන්වහන්සේට මං ගැන අනුකම්පාවෙන් මාව බලන්න වැඩම කරන්න අනේ මට පිහිට වෙන්න කියලා ඔබ ගිහින් කියන්න කිව හොයාගෙන කෙහිල්ල. තින් සේවකයා දුවගෙන ගියා සාරිපුත්ත හාන්දුර ඉන්න කොහෙද කියලා හොයාගෙන අහගෙන ගිහිල්ල සාරිපුත්ත මහරහත්තන් වහන්සේ වැඩ ඉන්න තැන හොයාගන්න. තින් උන්වහන්සේට ගිහිල්ල වන්දනා කරලා ඒ කාලේ වඳනකොට කෙනෙක්ගේ පණවිඩයක් අරගෙන ගියහාම. ඉස්සල්ලා තමන් වන්දනා කරලා ඔහු වෙනුවෙන් වන්දනා කරනවා. ඒක බුදුහාන්දුරයි කාලෙ වෙච්ච දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ දකින්නාව සමහට අනාථ පිණ්ඩික සිටුතුමත් ගිලං වෙච්ච වෙලාවේ සේවකයකුට කියන ඔබ ගිහිල්ල මගේ වචනෙන් මේ වන්දනා කරන්නේ අනාථ පිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියල බුදුරජාණන් වහන්සේට ඔබ වඳින්. එතකොට තමන් වෙනුවෙන් තව කෙනෙක් තමන්ට යන්න බැයි නං තව කෙනෙක්ව යවලා වන්දනා කරෝනු. ඒක තමන් වෙනුවෙන් කර ඒ කාල එහෙම දෙයක් තිබිලතියෙන්. ති ඒ වගේ සිදුවෙන් ගොඩත් ධර්මී සඳහන් වෙනවා. දැන් ධනංජානි වෙනුවෙන් අර සේවකයා ගිහිල්ල සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා කිව සාමීනී මේ වන්දනා කරන්නේ ධනංජානි බ්‍රාහ්මණතුමා වෙනුවෙන් මම මේ උපහන්සේට වන්දනා කරන්න. ධනංජානිට බොහොම අමාරුයි අසාධ්‍යයි. ඔහු මරණාසන්න වෙලා. ඔබහන්සේව සිහිපත් කරලා මෙන්න මේ කාරණය කියන්නක ඔබහන්සේට දවසක් දානි හැන්දක් බෙදලා තින බොහෝ කාලිකට පෙර. ඔබහන්සේ අවවාද කරාලු. නමුත් ඔහු ඒවයි කාලි පිළි අරගෙන්නේ අනේ ස්වාමීනී ඔබහන්සේට පුළුවන්නම් වඩින්න කීව කියලා ඔන්න ආරාධනාව කරා. දැන් සාරිපුත්ත හාන්දුර ආරාධනය පිළිගත්. එදා උන්වහන්සේ පිණ්ඩ පාති වැඩම කරලා හවස් සරුවි ධනංජානික නිවසට වැඩිය. තැන් වැඩම කරපු වෙලාවේ බොහොම දනවත් කෙනෙක් ඉති ඒ කාලේ තමන් ඇඳේ එක තැන් වෙලා බොහොම අමාරුවෙන් ඉන්නකොට දැන් ආසනයකුත් පනවල සේවකයෝ සාරිපුත්ත හාන්දුරන්ට ඇඳ ළඟම ආසනයක් පනවල තිබ. උන්වහන්සේ වැඩම කරලා වැඩ හිටිය. සාරිපුත්ත හාන්දුර අහනවා ධනංජානී කොහොමද ඔබට දැ ඉස්සරලාම ගිහිලා ලෙඩේ ගැන්න යහන්නේ දැන් ඔබ හිතන්න ඔබ ලෙඩෙක් බලන්න ගයා කියලා ඔබ ස්පිරිතාලවලට යනවා ඔබේ නෑ දෑයෙක් ලෙඩ වෙලා ඉන්නවා නම් ගෙවල්වලට යනවා ගිහිල්ල අපි ගිය ගමන් අහන්නේ කොහොමද දැන් සනීපද දැන් වෛද්‍යවරු මොකද කියන්නේ දැන් හොඳ වෙන පාටක් තියෙනවද ඉස්සලා ලෙඩේ ගැන අහන්න ගිය ගමන් බණ කියන්නේ යන්නේ තින් සාරිපුත්ත හාන්දුරොත් ඇහවා කොහොමද ඔබට ඉවසන්න පුළුවන්ද දරාගණ්ඩ පුළුවන්ද කච්චිතේ කමනියන් කච්චි යාපනියන් කච්චි දුක්ඛාවේදනානෝ අභික්කමන්තිනෝ පටික්කමන්ති කොහොමද ඔබේ දුක්වේදන අඩුවෙන පාටක්ද තියෙන එන්න වැඩි වෙනවද කෙලෙහු. අන්න එතකොට ධනංජානි උපමා 4කින් කියන ඒ කාලේ ගොඩාක් දේවල් බුදුහාන්දුරන්ගේ කාලේ උපමාවලින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට උපමා කියලා තියෙන. ධනංජානි කියනවා සාමීනි මගේ ඔළුව වටේට ඊටාම ශක්තිමත් කෙනෙක් කඹයක් වෙලලා කිට්ටි ගාල මේ කඹේ හිර කරනවා වගේ අධිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුළෙන් මට දැනෙනවා කිය. ඊළඟ උපමාවෙන් කියන උල් පිහියක් අරගෙන මගේ හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා කිය. හිස් මුදුනට උල් පිහියකින් ඇනගෙන ගිහිලා හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා කිය.
ඊළඟට කෙන සාමීනී මස්කාපන පිහියකින් මගේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුළෙන් අධිමාත්‍ර වේදනාවක් මට උපදිනවා කිය. ඊළඟට කෙන සාමීනී 4 දෙනෙක් මා උත්සං ගිහිල්ලා. ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියව. ඔන්න බලන්න මරණාසන්න මොහොතේ පහළවෙච්ච නිමිති වේදනා තමන්ට දැනෙන දේවල්ද. 4 දෙනෙක් උත්සං ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ තේරෙනවා. උල් පිහිවලින් අනිනවා වගේ තේරෙන ඔළුවට. කඹයක් ඔළුවේ වෙලලා හිස තද කරනවා වගේ කෙනෙක් තේරෙනවා. බඩවැල් තීරු පිහිවලින් ආයුධවලින් කපනවා වගේ දැන් මේ මරණ මංචකේ දැනෙන දේවල් ඔහුට. සාරිපුත්ත හාමුදුරන්ට ඔහු කියන දේවල් ඔහුගේ ස්වභාවය උන්වහන්සේට ප්‍රඥාවෙන් නුවණින් වැටහුණා. ධනංජාන ඉන්නකම් පව්කම් කර හිටිය දැන්නම් මේ අපායටමයි කර්ම හැදිලා තියෙන නිරේගාමී කර්ම බලවත් වෙලා මේ ගති නිමිති 15 වේගෙන ඇවිල්ලා තියෙන. හැබැයි සිහිය තියෙනවා. අන්න වැදගත්කම. පෙර පිනකට සිහි මුලා වෙලා නැතුව ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ වැඩම කරද්දී සිහිනුවන තිබුණා. ඒ සිහිනුවනත් දුර්වල වුණා නම් සමහරුන්ට අකුසල් බලවත් වෙනකොට සිහි විකල් වෙනවා. එහෙම වුණොත් ඒ වෙලාවේ ආයි ධර්මයේ කියලා බණ කියලා හිත පිහිටවන්න බෑ. දැන් ඔබ හිතන්න මරණාසන්න වෙලාවේ ඔහුගේ සිහිය විකල් වෙලා නම් සිහි මුලා වෙලා නම් ඔහුට අපි පිනක් සිහි කරගන්න එකට ඔහුට ඒක තේරෙන්නේ නැහැ. සිහි විකල් වෙන දේවල් කියවන්නේ. ඒ නිසා සිහිය තිබුණොත් ඒ මොහොතේ වීරියෙන් හිත පිහිටව ගන්න පුළුවන් නම් මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවල ගැලවෙන්න පුළුවන්. ඉතින් සාරිපුත්ත හාමුදුරු කියනවා ධනංජානි දැන් ඔබ අප්‍රමාදීව මේ විදිහට වීරිය වඩන්න. සාරිපුත්ත හාමුදුරු කියනවා ධනංජානි දැන් ඔබට ඔබේ අකුසල් බලවත් වෙලා තියෙනවා. අය බොරු කියන්නේ ආර්යයන් වහන්සේලා රවට්ටන්නේ නැහැ මුලා කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා ධනංජානි ඔබට නිරේගාමී අකුසල් බලවත් වෙලා. ඔබ අපාය ආදීනව සිහි කරන්න කියව. නිරේ දුක් සහිතයි කියලා ආදීනව සිහි කරන්න. ඔබ මේ වෙලාවේ අපාය කියන්නේ දුක් සහිත තැනක් නිරේ කියන්න මේ තරම් දුකක් කියලා අපාය දුක මෙනෙහි කරන්න කියව. මෙනෙහි කරලා හිත පිහිටවන්න අනේ මට ඊට වඩා හොඳයි තිරිසන් ලෝකේ. ඒ තරම් දුකක් නෑ කියලා තිරිසන් ලෝකෙ හිත පිහිටවන්න කියව. ඊට අවශ්‍ය වෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ ධර්ම කාරණා මතු කරමින් ඔබ මේ විදියට හිතන්න මේ විදියට හිතන්න කියලා ධර්ම කරුණු කියලා දුන්නා. නිරේ කියන්නේ මහා දුකක්. මේ සතර අපාය අතර දුක් සහිතම තැන තමයි නිරේ. පුංචි මොහොතක්කා සැනසීමක් නෑ. හැම වෙලාවෙම පිච්චෙනවා ගිනි අඟුරු ගොඩවල් වල ගගහ යමපල්ල වද දෙනවා. ඔබ මේ දේශන අහලා ඇති දේවදූත සූත්‍රයේ බාල පණ්ඩිත සූත්‍රය වගේ දේශනාවල අපාය ගැන බොහෝ කාරණා බුදුහාඳුරු පෙන්නනවා. එතකොට චුතවීමක් නෑ ආයි මැරෙන්නේ නෑ අපායි. කර්මයේ ගෙවල අවසන් වෙනකං සමහර දැන් ඔබට හිතෙන්න පුළුවන් ඔය අපාය අතපය කපනකොට ඊළඟට ලෝදිය පෝනකොට වද දෙනකොට ඔහු එතනින්ම ඉතින් චුත වෙලා යනවනේ ඔක පොඩි වෙලාවනි කියලා. ඔහු ආයමත් ඒ විදිහටම එතන පහළ වෙන. කර්ම විපාකෙ ගෙවෙනකං අපායෙන් චුතවීමක් නෑ. එතනම ආයමත් පහළ වෙවී ඒ අකුසලේම ගෙව කර්මය ගෙවෙනකං අපායම අපායෙන් අපායට වැටි කල්ප ගණන් සමහරුන්ට දුක් විඳින්න සිද්ධ වෙන. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ මේ මරණාසන්න මොහොතේ ධනංජානිට පැහැදිලි කළ දුන ධනංජානි අපාය කියන්නේ මහා දුක් සහිත තැන. අපාය කියන්නේ මහා දුකක්. ඒ නිසා ඔබ අපාය ආදීනව සිහි කරලා තිරිසන් ලෝකෙ හිත පිහිටව ගන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කාරණා සිහිපත් කරලා දුන්න. ටික වෙලාවක් යනකොට ධනංජානිගේ හිත තිරිසන් අපායේ හිත පිහිටිය. දැන් ඔන්න ඔබට හිතෙන්න පුළුවන් මේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ මේ ඇයි තිරිසන් ලෝකෙ හිත පිහිටෙව්වේ කියලා. පිංහතුනේ නිරේ යන්නම කර්ම හැදිච්ච කෙනා එක පාරට දිවිය ලෝක යවන්න බෑ. ටික තමයි උඩට ගන්න පඩියෙන් පඩිය තමයි උඩට නැකගන්න. අපායට වැඩිය ටිකක් හරි හොඳයි තිරිසං අපාය. නිරේට වඩා චුට්ටක් හරි හොඳයි. මොකද තිරිසන් සතුන්ට කවුරුත් ලෝදිය පෝනවාත් හැමවෙලේ මුල්ලොලින් අනිනවා කපනවා වද දෙනවා එහෙම දෙයක් නෑවයි මොනවා හරි ජරාවක් කාලා තිරිසන් සතුන් හැබැයි තිරිසන් ලෝකෙ බිය තැති ගැනීම තියෙන ඔහේ ජීවත් වෙලා ටික කාලයක් ඉදලා ඒ සතා එක්ක කාට හරි ගොදුරක් වෙන. අර නිරේ තරන් දුකක් නෑ. ඒ නිසා තිරිසන් ලෝකෙ හොඳයි කියලා එතන හිත පිහිටවන්නක ඔන්න දැන් ධනංජානිට
ටික වෙලාවක් යනකොට අර අපාය නිමිති යටපත් වුණා තිරිසන් ලෝකෙ හිත පිහිටිය. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි දැන් ඔබේ හිත පිහිටලා තියෙන තිරිසං අපාය. දැන් ඔබ තිරිසන් ලෝකෙ දුක් සහිතයි කියලා දැන් ඔබ ආදීනව සිහි කරන්න පටන් ගන්න. තිරිසන් සතුන් කියලා කියන්නේ ඒක අපායක් කියෝ. කෙනෙකුට දකින්න පුළුවන් කෙනෙක් හිතන්න පුළුවන් අනේ හරි ලස්සනයි විසිතුරුයි අනේ මට එහෙම හිතනයින් මේ පින්කං කරන සමහරු පවා හිතනවා මට කුරුල්ලෙක් වෙලා ඉන්න තියෙනවන. අහසි පියාඹගෙන යන්න එහෙම හිතනයි ඉන්න. එතකොට බලන්න මේ අවිද්‍යාව තියෙන භයානක්කම සමහරු අපිටම කියලා තියෙන. කුරුල්ලෙක් වෙන්න ආසයි. මේ අහසි පියාඹගෙන යන්න පුළුවන්. ඔය සත්තුන්ට කිසි කරදරයක් නෑ උන්ගේ පාඩුව ඉන්න උන්ට ප්‍රශ්න නෑ එහෙම හිතනයි ඉන්න. අපාය හිත පිහිට ඕනවා අවිද්‍යාව නිසා. සාරිපුත්ත හාමුදුරු කියනවා ධනංජානී අපාය කියන්නේ දුක් සහිත තැන. පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගේ ගොදුරක්. ඔබ හොඳට බලන්න. තිරිසන් සත්වයන් තුළ මුළු තිරිසන් ලෝකෙ පුරාම තියෙන්නේ බිය තැති ගැනීම. හැම වෙලායිම මේ සත්වයන් ඉන්න බියෙන් තැති ගැන්මේ. කොයි වෙලේ තමන් තව සතෙකුට ගොදුරක් වෙයි දන්නෑ කියලා බයෙන්ඉන්න. දැන් ඔය ඔබ නිකන් සාමාන්‍ය බලන්න පුංචි මාළුව ඉන්න තැනකට ගල් කැටයක් විසි කරලා බලන්න. කොච්චර බයෙන් සැනින් ඒට මෙහෙට ගිහිල හැන්ගෙන තැනක් හොයාගන්න. අත්තක් කැඩෙන හඬත් ඇති. ගහක කොලයක් වැටුනත්. අත්තක වහලා ඉන්න කුරුල්ල සැනින් පියාඹගෙන යන බය වෙලා. ගුහාාවට රිංගන සතා සැනින් ගුහාාවට රිංගනවා. හැන්ගෙන්න්න පුළුවන් තැන් හොයාගෙන සත්තු දුවනෝ. පියාමන සතා සැනින් අහසට පියාඹන. පීනන සතා සැනින් ගිහිල්ල පීනල හැන්ගෙන තැනක් හොයාගන්න. හැම වෙලාහිම සත්‍යයම් බයෙන් තැති ගැනීමෙන් ඉන්න. තමන් තව සතෙකුට ගොදුරක් වේ කියලා ජීවිත බයක් මරණ බයක් තුළ තැති ගැනීමෙන් ජීවත්තින එක අපායක් ලෙඩක් වුණා කියලා කටඇරලා කියන්නද මට බේතත් දෙන්න කියලා. ඒ නිසා තිරිසන් ලෝකෙ කියන්න අන්ත දුක් සහිත තැන. හැබැයි නිරේට වැඩි චුට්ටක් හරි හොඳයි. ධනංජානිට සාරිපුත්ත හාන්දුරු කියනවා ධනංජානි දැන් ඔබ තිරිසං අපා යාදීනව සිහි කරලා ප්‍රේත ලෝකෙ හොඳයි කියලා එතන හිත පිහිටවන්න උත්සාහ කරන්න කිය. කවුරු හරි දෙන්න පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්න පුළුවන් කිය. ඒ නිසා පින්ගන්න පුළුවන් ප්‍රේත ලෝකෙක කාගේ හරි පිනක් හරි අනුමෝදන් වෙලා මට ඉන්න පුළුවන් කියලා ප්‍රේතපා හිත පිහිටවන්න ඒක ටිකක් හොඳයිකිවා ඊට වඩා. දැන් ධනංජානි සාරිපුත්ත හාන්දුරන්ගේ ඒ අවවාද අනුව තිරිසං අපාය ආදීනව සිහිකරලා ප්‍රේත ලෝකෙ හිත පිහිටෙව. ටික වෙලාවක් යනකොට ප්‍රේතපා හිත පිහිටිය. පිංහතුනී ප්‍රේත කොට්ටාස ගණනාවක් ධර්මය සඳහන් වෙන. ඒ අතර සමහර ප්‍රේතයෝ ගැන සඳහන් වෙන ඔය පරදත්තූප කියන ප්‍රේත කොට්ටාස. කෙනෙකුගෙන් පින් අරගෙන සුව පත්වෙන්න පුළුවන්. අනේ අපේ ඥාතීන් අපිට දැම්පින්දෙයි. අපේ නෑදෑය අපිෝ සිහිපත් කළ දැම්පිනක් කරයි දැම්පින්දෙයි කියලා පින්ගන්න බලාගෙනන්න ප්‍රේත කොට්ටාස ගොඩාක්ෙන්. එතකොට ඒ අතර පරදත්තූප කියන ප්‍රේතව ඒ වගේ. කවරු හරි පින් දුන්නොත් ඒ පිනෙක් සුවපත්වෙන්න පුළුව. එතකොට ඒ වගේ පින් අරගෙන සුවපත්වෙන ප්‍රේත කොට්ටාස ඉන්න. අර තිරිසන් ලෝකෙ තරම් බයක් තැති ගැනීමක් තමන් ගොදුරු කර ගනීවි කියලා එහෙම දෙයක් නෑ. හැබැයි ප්‍රේතයන්ට තියෙන්නේ සා පිපාසාව ගොඩාක් දැනෙන. සාරිපුත්ත හාමුදුරුවෝ ඔය අවවාද දෙනකොට ධනංජානික හිත ඔන්න දැම් ප්‍රේත ලෝකෙ පිහිට දැම් බලන්න ටික උඩට ගන්න. නිරයාදීනව සිහි කරලා තිරිසං අපාය හිත පිහිටයෝ. එතන ආදීනව සිහි කරල දැ ප්‍රේත ලෝක හිත පිහිටයෝ. ප්‍රේත ලෝකෙත් හිත පිහිටිය. දැන් ධනංජානීගේ හිත ප්‍රේත ලෝක හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාන්දුරු කියනවත් ධනංජානී ප්‍රේත ලෝකෙ කියන්නේ දුක් සහිතයි කියෝ. එතනත් සැපයක් නෙමෙයි. ඔබ දැම් ප්‍රේත ලෝකෙ ආදීනව සිහි කරන්න පටන්ගන්න. මේ ප්‍රේතයන් කියන්නේ මහා දුකක් විදිනවා. සමහරු බුද්ධාංකුර ගනම් ප්‍රේත ලෝකෙ සා පිපාසාව මුළු ඇඟම දනවා. සෙම් සොටු අසූචි මළමුට්ට හොයා කුසගින්න නිවාගන්න. යොදුන් ගනම් ප්‍රේතයෝ දුක්විඳ විද දුවනවා කියෝ. මේක දුක් සහිත තැනක් ප්‍රේත ලෝකෙ. ඔබ මනුස්සලෝක හිත පිහිටවන්න කියව ප්‍රේත ලෝකෙ ආදීනව සිහි කරලා. ඔන්න දැන් මනුස්සලෝක හිත පිහිටෝන්. මතක තියාගන්න යම් තැනක හිත පිහිටියට පස්සේ එතන ආදීනව සිහි කරන්න. ඒ ආදීනව සිහි කරලා එතනින් හිත මුදෝලා ඊළඟ තැන හිත පිහිටෝන්.
දැන් මනුස්සලෝක හිත පිහිටිය. හැබැයි මනුස්සලෝක හිත පිහිටන්න නම් පිනක් බලවත්වෙන්න. අන්න එතනදී. සීලේක පිහිටෝල පෙරවැරදි තියෙන්න්න පුළුවන් කෙනෙකුට හැබැයි ඒ මොහොතේ සීලේක පිහිටෝන්. තමන් කරපු පින මතු කරලා දෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ ධර්ම කරුණු කියමින් ධනංජානිව සීලේක පිහිටෙවා. අර බත් හැන්දක් පූජා කරපු පින ගොඩාක් බලවත් සාරිපුත්ත හාමුදුරන්ට දානි හැන්දක් පූජ කරේ. ඒ පින සිහි කරනකොට මරණ මංචකයේ පින මතු වෙනවා බලවත්වෙනවා. සීලේක පිහිටලා කරපු පින් සිහි කරන්න ඒ පින මතු වෙලා බලවත්වෙනවා. අකුසල් යටපත්වෙනවා. මතක තියාගෙන සාමාන්‍ය ඔබ දන්නවා ස්වාමීන් වහන්සේලා අදත් ලෙඩෙක් බලන්න ගියාට පස්සේ ඉස්පිරිතාලෙකට ගියත් ගෙදරකට ගියත් ගිලං වෙච්ච කෙනෙක් ළඟට ගියත් ඒ කෙනාව සිල්වත් සීලේක පිහිටෝට සමයිට මහා අපරාධකාරයක් එන්න පුළුව. සාමීන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ අතීත දැන්නම් ක්‍රියාත්මක නොවනට මරණ දඩුවන් ක්‍රියාත්මක වෙච්ච කාල තිබුණ අපේ රටේ. ඒල්ලුම් ගහ ක්‍රියාත්මක වෙච්ච කාලවල සාමීන් වහන්සේලා එල්ලන දවස අවසාන වෙලා ඊට පෙර මොන්න වැරදි මොන අපරාධ මොනවතිපුනත් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල උන්වහන්සේ සිල් සමාධන් කරලා බණ කියලා බුදුගුණ කියලා පිරිට්ටිකක් කියලා හිත පිහිටේ අන්තිම මොහොතේ හරි. ඔහු කරපු අකුසලේ විපාක ඔහු ඒ වෙලාය බුක්තිවින්දත් ඊට පෙරහුව සීලේක පිහිටවල ධර්මය සිහි කෙරෙව්වා. එතකොට සාමාන්‍ය අදත් ස්වාමීන් වහන්සේලා ලෙඩෙක් බලන්න ගිහාම ඉස්පිරිතාලිකට ගියත් අපි පන්සිල් සමාධන් කරනවා. පරණ වැරදි තියෙන්න්න පුළුවන් හැබැයි ඔබතුමා දැන් ඉදන් සිල්වත්. කාගෙද වැරදි නැත්තේ. දැන් ඔබ හිතන්න අංගුලි මාල හාමුදුරු මොනතරං වැරදි අපරාධ පැවිදිවෙන්න කලින් කරපු කෙනෙද්ද. උන්වහන්සේ සීලේක පිහිටියට පස්සේ බුදු හාමුදුරු පෙන්නුවේ හරියට වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ. එයාගේ ජීවිතයේ කුසලේ තුළ පින තුළ ඊට පස්සේ බැබලෙන්න පටන්ග අර අකුසල් කර පවකං කර පංච දුෂ්චරිතය ඉන්න තාක් කල් ඒ සඳ බැබලෙන්නෑ වලාකුලෙන් වැහිලතියෙන්. හැබැයි යම් දවසක හිතනවා අදයි දම්මන් සිල්වත්වෙන. අදයි දම්මන් ධර්මී පිහිටනවා. අදයි දම්මන් ගුණධර්ම පුරණවා කියලා යම් දවසක ධර්මයට එනවා. ඒ මොහොතේ ඉඳං වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ ධර්මී තුළ ජීවිතය බැබලෙන්න පටන්ගන්න. ධර්මී තුළ ජීවිතයේ ආලෝකමත්වෙන්න පටන්ගන්න. ඒ නිසා කෙනෙක්ගේ මොන පරණ වැරදි මොනවා තිබුණත් ඔබ සීලේක පිහිටියට පස්සේ ඔබ දක්ෂවෙන්න ඕනයි පරණ වැරදි හිතෙන් අයින් කරන්න මන් දැන් සිල්වත් අන්න එතනයි දියුණුව තියෙන්. දැන් සමහරු ඉන්නවා මානසික වසයෙන් ඒ ශක්තිය නෑ හිත රැකගන්න. ඒ අය ජීවිතයේ පන්සිල් ගත්තත් පරණ වැරදි හිතහිතා පසු තැවෙන අයියෝ මං ඒ කාලෙ මෙහෙම වැරදි කරා. ඉස්තර මං මේ වගේ පවකං කරා. මං ඒ කාලෙ නොදන්න කාලෙ මේව කරා දැන් ඒ කාලේවා. හැබැයි ඒවා දැන් ඔබ හිතන්න වෙන්නේ ඒ කරපු අකුසල් බලවත්වෙන. හිතන්න බලවත් මතකතියාගන චේතනා පහල කරල තමයි අපි හිතෙන් හිතන්න. චේතනා පහල කරලා අපි කතා කරන්න. චේතනාව සිතකය වචනය තුන්දොරින්ම චේතනාව තමයි කර්මය. කරපු අකුසල් ගැන හිතන්නේ අකුසලේ බලවත්වෙනවා. ඒ නිසා ඔබ සීලේක පිහිටියට පස්සේ හිතන්න ඕන මන් දැන් සිල්වත් පරණ වැරදි දැම්මට අදාලනෑ මන් දැන් සිල්වත්. මං අද ඉදං හරි මේ සික්ෂාපද දිවිහිමියෙන් රැකගන්නවා කියලා ඒ අලුත් කරගත්ත සීලේ පිරිසිදුව ඉදිරියට අරගෙනයන්න ඔබ දක්ෂ වෙන්නට ඕන්. අන සාරිපුත්ත හාන්දුරර ධනංජානීට සීලේක පිහිටල පින බලවත් කරද්දී ප්‍රේතාපායෙන් හිතමිදුනා. මනුස්සලෝක හිත පිහිටිය. දැන් ධනංජානීට ලොකූ සතුටක් ඇති වුණා. අම්බෝ මං ගැලවුණා කියලා. ගැලවුණා නෙමෙයි සාරිපුත්ත හාන්දුරු කියනවත් ධනංජානී මනුස්සලෝකෙත් දුක් සහිතයි කියව. මේ මනුස්සලෝකයේ දැන් ඔබ මනුස්සලෝකෙට ඇවිල්ල මැරෙන්න්න වැටෙනකම් මොනව දැහව කරගත්. ඔබ මොනතරං අනතුරකට ජීවිතේ වැටුනේ. මනුස්සලෝක කියන්නේ සැපක් නෙම බලන්න ඉපදිච්ච දවසේ ඉඳං කොච්චර දුකක්ද කියලා. හැබැයි අවිද්‍යාව නිසා කෙනෙකුට හිතෙනවා මේක තමයි සැප මනුස්සලෝකෙ තරන් සැපයක් තියෙනවාද කියලා හිතන කොටසක් ඉන්නවා. ඉපදීමම දුකක්. ලෙඩවීම දුකක්. ජරාවට පත්වීම දුකක්. පිය විප්පයෝගෝ දුක්කෝ ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්. අපියෙහි සම්පයෝගෝ දුක්කෝ අප්‍රියන්නෙක් එකතුවීම දුකක්.
යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ යමක් කැමති දේ නොලැබීම දුක. ජීවිතයේ ඔබ ඉපදිච්ච දවසේ ඉඳන් හොඳට බලන්න ආපස්සට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අඬනවා වැළපෙනවා පපුවට ගහගන්නවා සුසුම් හෙලනවා හූල්ලනවා ජීවිතේ කොච්චරනම් මැරෙන්න කලින් මැරි ඉපදී ජීවත් වෙනවද මොනතරම් අඬලා ඇද්ද මොනතරම් වැළපිලා ඇද්ද මොනතරම් විඳෝලා ඇද්ද ඕක තමයි ජීවිතය ආපස්සට බලද්දී ඒ නිසා මනුස්ස ලෝකේ කියන්නේ දුකක් ධනංජානි දැන් ඔබ මනුස්ස ලෝකේ ආදීනව සිහි කරන්න කියෝ ආදීනව සිහි කරලා ඔබ හිත පිහිටවන්න උත්සාහ කරන්න චාතුම් මහරජික දෙව්ලොව දිව්‍ය ලෝකෙ හිත පිහිටන්න නම් කරුණු 5ක් බලවත් කරන්නට ඕන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේවට ධර්මයේ කියන්නේ සීක බල ධර්ම බුදුහාමුදුරෝ දෙව්ලොව හිත පිහිටවන්න මෙන්න මේ කරුණු 5 බලවත් කරගන්න ආකාරය ගැන දේශනාවල සඳහන් කරලා තියෙනවා වෙනම භාවනාවක් හැටියට පෙන්නවා. ඒකට කියනවා දේවතානුස්සති භාවනාව. තමන් තුළ තුනුරුවන් ගැන හොඳ සද්ධාාවක් දියුණු කරලා සිල්වත්කම තමන්ගේ සීලේ හොඳට මෙනෙහි කරමින් සීලේ පිරිසිදු ආරක්ෂා කරගෙන සුතවත්කම සුතේ කියන්නේ දහම් දැනුම. කුසල් අකුසල් පින්පව් මෙලොව පරලොව ගැන සම්මාදිට්ඨිය ගැන ධර්මයේ තුල තමන් ඇති කරගත දහම් දැනුම තමා තුලින් මෙනෙහි කරලා ඊළඟට ත්‍යාග සම්පත්තිය අතහැරීම දන් දීම කරපු පින්කම් තමන්ගේ ජීවිතේ තමන් පුරුදු කරන ත්‍යාගාදී ගුණධර්ම මෙනෙහි කරලා ඊළඟට ප්‍රඥාව භාවනාව තමන් හිත වඩලා අනිත්‍ය මෙනෙහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකේ යථා ස්වභාවය මෙනෙහි කළ ඇති කරගත්ත වැටහීම මෙන්න මේ කරුණු 5 සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔය කරුණු 5 බලවත් වෙනකොට එයාගේ හිත දෙව්ලොව පිහිටනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානිට අන්න ඒ කරුණු 5 බලවත් වෙන විදිහට ධර්ම දේශනා කරනවා. දැන් අපායෙන් උඩට මතු කරලා ගත්තා. දැන් ධනංජානිට අර අපාය බය නැහැ. දැන් හිත ප්‍රබෝධමත් වෙලා දැන් ධනංජානි වැඳගෙන බණ අහනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දේශනවා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ගැන සද්ධාව ඇති වෙන ආකාරයට දැන් ධනංජානිව සීලේක පිහිටලා තියෙන දැන් ධනංජානි මේ මොහොතේ සිල්වත් පෙරවැරදි දැන් හිතෙන් අමතක වෙලා අර සීලේ බලවත් වෙනවා ඊළඟට ධනංජානිට පින්පව් කර්මඵල ගැන ධර්මයේ ගැන සද්ධාාවක් ඇති වෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දේශනවා ධනංජානි කරපු පින් එක බත් හැන්දක් පූජා කරා සාරිපුත්ත හාමුදුරන්ට ඒ පින දැන් බලවත් වෙනවා ඊළඟට ධනංජානිට අනිත්‍ය ගැන මේ අතහැරීම ගැන කාමයන්ගේ ආදීනව ගැන සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දේශනවා හිත පැහැදුනා මනුස්ස ලෝකෙන් හිත මිදිලා චාතුම් මහරජික දෙව්ලොව හිත පිහිටියා දැන් බලන්න මේ නිරේ යන්න හිටපු කෙනා කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳීමේ වටිනාකම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේ මොහොතක් ළඟ හිටියත් ඔහුව සුගතියක යවා ගන්න පුළුවන් ධනංජානිගේ හිත දෙව්ලොව පිහිටිය චාතුම් මහරජික දිව්‍ය ලෝකේ සාරිපුත්ත හාමුදුරුවෝ එතනින් අතර කරෙත් නැහැ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි ඔයිට වඩා සැප සහිතයි තව්තිසා දෙව්ලොව ඊටත් වඩා හොඳයි කියව දෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් ඉන්නේ ඒ දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන් සෝවාන් වෙච්ච කෙනෙක් ඔබ දන්නවා සක්ක පඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා බොහෝ මාර්ගඵලලාභී දෙවිවරු ඒ දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා ඒ දිව්‍ය ලෝකයේ තියෙන දිව්‍ය සැප සම්පත් ගැන විස්තර කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන විස්තර කරලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි ඔබ තවත් ඉහළ දිව්‍ය ලෝකයක හිත පිහිටවන්න. ඒ පිණිස ඔබ තුල තවදුරටත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාව ඔබ බලවත් කරන්න. සාරිපුත්ත හාමුදුරුවෝ දිගින් දිගට ධර්මයේ කරුණු කියාගෙන යනකොට ධනංජානිගේ හිතේ තවත් සද්ධාව බලවත් වෙනවා. තවදුරටත් සීලේ බලවත් වෙනවා. තවදුරටත් දහම් දැනුමේ හිත පිහිටනවා ධර්මයේ තුල. තවදුරටත් පින ප්‍රඥාව බලවත් වෙනකොට තව්තිසා දිව්‍ය ලෝකෙ හිත පිහිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ එතනිනුත් නවත්තන්න නැතුව කියනවා ධනංජානි ඊටත් වඩා තව සැප ඇති දිව්‍ය ලෝක තියෙනවා. යාම දිව්‍ය ලෝකේ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා තවත් ඉහළ දිව්‍ය ලෝකයක් තියෙනවා. තුසිත දෙව්ලොව. බෝධිසත්වයන් වහන්සේලා බෝසතාණන් වහන්සේලා පාරමී පුරන උත්තමයන් වහන්සේලා පහළ වෙන්නේ ඒ දෙව්ලොව.
ඊළඟට නිම්මාන රති පරණිමිත වසවර්ති ඉහලට දිවිය තලවල හිත පිහිටෙව්. දැන් ඔහුම බණ කියාගෙන යනකොට ධනංජානිගේ හිත පැහැදිලා ධර්මය තුළ හිත ප්‍රබෝධමත් වෙලා හිත එකඟ වෙනවා. සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කියනවා ධනංජානි ඔබ මෛත්‍රියේම හිත පිහිටවන්. ඔබ දැන් සියලු සත්‍යයන්ට මෛත්‍රී වඩන්න. ඉස්සල්ලා තමන් අරමුණු කරගෙන හොඳට තමන් මම නිදුක්කෙම්වා නිරෝගිවෙම්මා සුවපත්තෙම්වා කියලා ඔබ ඔබට මෛත්‍රී කරන්න. ඊළඟට මේ ඔබ වටාඉන්න සියලු දෙනාට මෛත්‍රී කරන්න. ප්‍රමාණ වසයෙන් ප්‍රමාණයක් කරගෙන ප්‍රමාණ විශාල කර මෛත්‍රී පතුරනු මහක්ගත චේතෝ විමුක්තිය. අප්‍රමාණ චේතෝ විමුක්තිය ගැන දිසා වසේ අනන්තෙට විහිදෙන අප්‍රමාණයි. උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව දකුණු දිසා එතකොට ඔය විදිහට උඩ දිසාව යට දිසාව අපි කියන ඕකට දස දිසාව. ඒ දස දිසාවම අරමුණු කරලා මෛත්‍රී වඩන්. කරුණාව මුදිතා උපෙක්ඛාව පුරුදු කරන්න. සාරිපුත්ත හාමුදුරුවෝ ඒ කරුණු කියාගෙන බණ කියාගෙන යනකොට ධනංජානිගේ හිතේ අර මෛත්‍රී අරමුණ තුළම හිත තැම්පත් වුණා. බලන්න ධනංජානි කොච්චර පවකං කර හිටියත් පෙර විශාල පිනක් තිබුණ මරණ මංචකයේ සාරිපුත්ත හාමුදුරුව වගේ කෙනෙක් කල්්‍යාන මිට්‍රයෙක් ළඟ බණ ටිකක් අහන්න තරම් අන්තිමට පණයන්න කලින් ධනංජානිගේ හිත ධර්මයෙන් පිරිලගිය. මුළු ශරීරයේම ධර්මාස්වාදයෙන් ප්‍රබෝධමත් වුණ. හිත සද්ධාවෙන් පිරිලගිය. ධනංජානිගේ හිත එකඟ වුණා. හිත එකඟ වෙනකොටම හිත පිහිටන්නේ බ්‍රහ්ම ලෝකේ. සමාධයක් තුළ හිත පිහිටන්නේ බඹලව. සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා දැන් ධනංජානිගේ හිත එකඟ වෙලා. බ්‍රහ්ම තලයක හිත පිහිටල තියෙන. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා ඔය ඉතින් මදය කියලා. සාරිපුත්ත හාමුදුරුව හිතුව ධනංජානි කියන්න ඉතින් ඉන්නකං බ්‍රාහ්මනා මේ පිම්පව් විශවාස කරගෙන තුනුරුවන් අදහගෙන හිටපු කෙනෙක් නෙමේ. බමුණෝ කියලා කියන්නේ බ්‍රාහ්මනාග මහා බ්‍රහ්මය තමයි විශ්වාස කරන්න. බමුණන්ගේ අරමුණ තමයි මහා බ්‍රහ්මය ළඟ උපදිනේ. මහා බ්‍රහ්ම දෙවියන් තමයි විශ්වාස කරගෙන අදහගෙන ඉන්න. ඒ නිසා බඹලෝ යන්න තමයි මේ බමුණ ගොඩක් ආස කරන්නේ මහා බ්‍රහ්මය ළඟට යන්න. මේ සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා මේ නිරේ යන්න හිටපු කෙනා බ්‍රහ්මලෝකෙට මං සුගතියට පින බලවත් කරලා ඔසවල තිබ්බා. දැන් ඉතින් ඔය මදය කියල හිතුන. එල සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිට කියනවා ධනංජානි ඔබ ඔය ගුණ ධර්ම තුළ හිත පිහිටවන ඔබේ සීලේ හොඳට හිත පිහිටවාගෙන ඔබ සද්ධහා සීල සුතතියාග ප්‍රඥා තුළ හිත පිහිටවාගෙන ඔබ මෛත්‍රියේම හිත පිහිටවන්. මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා කෙන සතර බ්‍රහ්ම විහරණ තුළ හිත පිහිටවාගෙන වාසය කරන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ ඔය අවවාදි දීලා ධනංජානිගේ නිවසෙන් පිටත්තුර. ති සාරිපුත්ත හාමුදුරුවෝ නිවසෙන් එලියට වැඩම කරලා උන්වහන්සේගේ ආරාමයට වැඩයින් ආවාසයට වැඩිය. ඒ වඩිනකොට බුදුරජාණන් වහන්සේත් වැඩ හිටිය. බුදුරජාණන් වහන්සේත් ඒ ආරාමි තමයි ඒ දිනවල වැඩ හිටිය. එදා සාරිපුත්ත හාමුදුරුව වඩිනෝ. ඒ වඩිනකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය ඉඳලා එලියට වැඩම කරලා සාරිපුත්ත හාමුදුරුව ඈත දිහායනවා. ඔය අතරේ ධනංජානී පනගිය හුස්ම ගිය මරණයට පත් වුණ. හැබැයි අපායි වැටුන්නෑ. නින්දෙන් පිබිදිය වගේ බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා ධනංජානි බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකෙ පහළ වුණ අර බ්‍රාහ්මණය. බ්‍රහ්ම දේවතාවෙක් වෙලා ඉපදුනා. සාරිපුත්ත හාමුදුරුව ආරාමිට වඩිනකොට බුදුරජාණන් වහන්සේ කුටියෙන් එලියට වැඩම කරලා අහනවා ඇයි සාරිපුත්ත ඔබ ධනංජානිව එතනින් නවත්තලා පහු ආවේ. මේක විශාල ධර්මකාරණයක් තියෙනවා මේ තුළ. පිංහතුනී බුදුරජාණන් වහන්සේ වැඩහිටිය ගන්ධ කුටිය වුණාට බුදු ඇසින් සාරිපුත්ත හාමුදුරුවෝ ධනංජානිගේ හිත පිහිටෝපු ආකාරි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලාගෙන හිටිය. ඒ තමයි බුදු කෙනෙකුට තියෙන දිවැස්නුවන දිබ්බ චක්කු දිබ්බ සෝත දිවිය ලෝක වෙන දේවල්. තවත් ඈත තැනක වෙන දේවල් බ්‍රහ්ම ලෝක වෙන දේවල්. වෙනත් ඈත ආරාමික වෙන දෙයක් ළඟ වෙන දෙයක් වගේ දකින්න අහන්න පුළුව. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාන්දුරුව හිත පිහිටෝපු ආකාරි දැක්ක.
හැබැයි සාරිපුත්ත හාමුදුරුවන්ට පුංචි අඩුවක් වුණා එතනද. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේට නෑ බුදු කෙනෙකුට තියෙන නුවණ බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂිත හැකියාවල් තියෙන. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානය. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ හරියටම දැකලා ඉලක්කයට දහම් දෙසන්න පුළුවන් හැකියාව තියෙන බුදු කෙනෙකුට විතරයි. ඒක රහතන් වහන්සේලාට පිහිටන්නේ. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්න පුළුවන්. දැන් සාරිපුත්ත හාමුදුරු ගැන තියෙන්නේ ධර්ම සේනාධිපති. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම දේශනා කරන්න දක්ෂයි. බොහොම ලස්සනට ධර්මය ගලපමින් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුකූලෝ දහම් දෙසන්න දක්ෂයි. හැබැයි සාරිපුත්ත හාමුදුරුවන්ට කෙනෙක් දිහා බලලා එයාගේ සංසාරිකව ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච ආකාරය අඳුනගෙන මෙයා උග්ගටි තඥ කෙනෙක්ද මෙයා විපටි තඥ කෙනෙක්ද මෙයා නෙయ్య පුද්ගලයේද මේ කෙනාට අවබෝධය පිණිස හරියටම දේශනා කළ යුත්තේ මොන කොටසද කියලා හරියට අන්න ඒක හඳුනා ගැනීමේ හැකියාව නැහැ. ඒක තියෙන බුදුහාමුදුරන්ට විතරයි. බුදුරජාණන් වහන්සේ දකිනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයෙන් ධනංජානයට මාර්ගඵල ලබන්න පිනක් තිබිලා තියෙන. සාරිපුත්ත හාමුදුරුවෝ එතනට ගෙනිච්චේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ බඹලොවින් නවත්තලාව. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගැන සතර බ්‍රහ්ම විහරණ ගැන කියලා බ්‍රහ්ම ලෝකෙ හිත පිහිටෝල සාරිපුත්ත හාමුදුරුවෝ හිතුවා ඉතින් ඔය මදෑ කියලා ආපහු උන්වහන්සේ වැඩිය. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා. සාරිපුත්ත හාමුදුරුවෝ එතනින් නවත්තන්න නැතුව ධනංජානයට අනිත්‍ය ගැන කියලා දුන්නන. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ආකාරය. මේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය අනිත්‍යයි කියලා ධනංජානයට විදර්ශනාව වැඩෙන ආකාරයට දහම් දෙසුවන. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහේ ප්‍රඥාව වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්නන් ධනංජානි බඹලොව යන්නේ මාර්ගඵල අවබෝධයක් එක්ක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සාරිපුත්ත ඔබ ධනංජානි වෙතනින් නවත්තල වැඩිය කියලා. පිංහතුනි මෙන්න මේ දේශනාව තියෙනවා මජ්ජිම නිකාය. මේ දේශනාවේ නම තමයි ධනංජානි සූත්‍රය. මේ දේශනාව ඔබ හොඳට ශ්‍රවණය කරන්නම් ඔබට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් මේ තුල තියෙනවා. එකක් තමයි මරණාසන්න මොහොතේ පවා සිහිනුවණ තියෙනවා නම් ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් නම් ධර්මයට හිත පිහිටවන්න නැඹුරු කෙනෙකුට අන්තිම මොහොතේ ගැලවෙන්න පුළුවන්. සිහිනුවන තියෙන වීරියවන්ත කෙනාට මරණ මංචකෙත් ධර්මාවබෝධයට හිත පිහිටවන්න පුළුවන්. අපාය නිමිති පහළ වෙලා ගිනිදැල් පෙනිච්ච නිරේට කර්ම බලවත්වෙච්ච ධනංජානිටත් පුළුවන් වුණා මරණාසන්න මොහොතේ අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරලා බ්‍රහ්මලෝකයේ දක්වා හිත පිහිටෝගන්න. ඊළඟ කාරණය තමයි එක පහරට දැ මේ පව් අකුසල් බලවත් වෙලා නිරේගාමී කර්ම බලවත් එච්ච කෙනෙකුට එක පාරට ගිහිල්ලා ඔයා දිවිය ලෝක හිත පිහිටවන්න ඔයා දෙව්ලොව හිත පිහිටවන්න කීවට එක පාට බලවත්වෙන දෙයක් නෙමේ. අපිට මේකෙන් තේරෙනවා ඒ මොහොතේ හිතේ ස්වභාවයට අනුව ඒ හිත පිහිටපු තැන ආදීනව සිහිකරෝමින් තමයි ටිකෙන් ටික ඉහලට හිත පිහිටව ගන්න තිය. දැම් බලන්න සාරිපුත්ත හාමුදුරුව හිත පිහිටෝපු ආකාරය ධනංජානික හිත නිරේ හිත පිහිටලා තියෙනකොට නිරයාදීනව සිහි කළ තිරිසන් ලෝක හිත පිට චුට්ටක් උඩට හිතගත්ත. එතන හිත පිහිටියට පස්සේ තිරිසන් ලෝක ආදීනව සිහි කෙරෙව්. ප්‍රේත ලෝක හිත පිහිට අන්න එතන හිත පිහිටනකොට ප්‍රේත ලෝක ආදීනව සිහි කරන්න කිය. තමන්ගේ හිත යම් තැනක පිහිටියද එතන ආදීනෝ මෙනෙහි කරලා බලවත් කරලා ඊට වඩා උසස් තැනක හිත පිහිටෙව්. මනුස්ස ලෝක හිත පිහිටෙව්වට පස්සේ එතන ආදීනව සිහි කරලා දුන්න. ඒ විදිහට ආදීනව දකිමින් හිත ඉහලට කුසලේ තුළ බලවත් කරලා ඒ මොහොතේ හරි සීලේක පිහිටවල පින බලවත් කරලා දීලා සද්ධාදී ගුණ ධර්ම ඇති කරලා දීලා මරණාසන්න මොහොතේත් අකුසල් යටපත් කළ කුසල් බලවත් කරන්න පුළුවන් වුණ. ඒ නිසා මේ දේශනාවෙන් අපිට පේනවා කෙනෙක් තුළ ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක ධනංජානිට ධර්මාවබෝධ කිරීමේ කුසලතාවයක් පෙර සසර පිනක් තිබිල තියෙන. ඒ නිසා යහන්නේ චාරිපුත්ත ඇයි ධනංජානය ඔබ එතනින් නවත්තලාවේ. එහෙමනම් අපිට පේනවා සමාජි සමහලාට මහා පෞකාරයෙක් වෙන්න පුළුව. අකුසල්ම කර අකුසල් වලින් වැහිලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහු තුළ සැඟවෙච්ච පෙර පින්තියෙන්ට පුළුවන්.
සසර කරපු පින් කුසල් යටපත් වෙලා තියෙන්න පුළුවන්. මාර්ගඵල ලබන පිනක් තියෙන්න පුළුවන් යටපත් වෙලා. ඔබ අහලා ඇති අජාසත් රජ්ජුරුව පවා සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙක්. හැබැයි ඊට පෙර පාපමිට්ට සේවනය නිසා අකුසල් කරලා පව්කම් කරලා තමන්ගේ පියා මරලා පීට්‍රූ ඝාතන අකුසලයක් කරලා නිරේගාමී කර්ම රැස් කරගෙන අපායට වැටුණා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි මේ අජාසත් රජ්ජුරුව පීට්ටු ඝාතන අකුසලේ නොකරා නම් එදා බුදුහාමුදුරුවෝ දහම් දෙසලා බණ අහලා අවසන් වෙලා වන්දනා කළ අජාසත් රජ්ජුරුව හිත සතුටින් නැගිටලා පිටත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහණෙනි මේ අජාසත් පාපමිට්ට සේවනයට හසු වෙලා අකුසල් කරලා පීට්‍රූ ඝාතන අකුසලේ නොකරා නම් අද මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා කියලා. සෝතාපන්න ඵලයට පත්වෙන්න පින තිබුණා. හැබැයි ඒ පින ආනන්තරී අකුසලෙන් එදා වැහිලා ගියා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ පංචානන්තරී අකුසලයක් නොකරපු කෙනෙකුට මේ ජීවිතේ තුල වීරිය ගත්තොත් ඔබ තුල ධර්මාවබෝධය ලබන පින් යටපත් වෙලා තියෙන්න පුළුවන්. ඒවා යටපත්ම වෙලා අපායට වැටෙන විදිහට ජීවත් වෙන්න එපා. මරණාසන්න මොහොතේ හරි සමහර ලාවට මේ බණ ටික ඇහෙන්නේ තරුණ වයසේ නා. තරුණ වයසේ ඉඳන් වීරිය වඩන්න. මේ බණ ටික ඇහෙන්නේ ඔබට මැදි වයසේ නම් එතන ඉඳන් පටන් ගන්න ජීවිතේ. අකුසල් හදාගෙන කුසල් වඩාගෙන අද ඉඳන් මං ධර්මයේ තුල යනවා කියලා. මේ බණ ටික ඔබට ඇහෙන්නේ වයසට ගිහිල්ලා නම් සිහි කල්පනාව තියෙනවා නම් දැන් අපි ප්‍රමාදයි කියලා හිතන්න එපා. ඔබ ඔතන ඉඳන් පටන් ගන්න. මේ බණ ටික ඔබට ඇහෙන්නේ ඔබ ලෙඩ ඇඳේ ඉන්නකොට නම්. සමහරට ඇඳේ නැගිට ගන්න බැරුව ඉන්නකොට බණ අහනවා වෙන්න පුළුවන්. එතකොට හිතන්න එපා දැන් අපේ කාලේ ඉවරයි. අනේ දැන් නැගිට ගන්නත් බෑ. දැන් ඉතින් ඇඳේ. දැන් ඉතින් කවදා මැරෙයිද දන්නේ. දැන් කරන්න දෙයක් නැහැ කියලා හිතන්න එපා. ඔබට දැනුත් සිහිනුවන තියෙනවා නම් දැනුත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ නිසා මරණාසන්න මොහොතේ අවසාන මොහොතේ පවා අපායගාමී අකුසල් බලවත් වෙලා ගිනිදැල් පෙනිච්ච අය පවා ධර්මයේ හිත පිහිටලා සුගතිය ගියා. ඒ තමයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. අන්නේ ධර්මයේ ආශ්චර්යය තේරුම් අරගෙන මේ ධර්මයේ තුල හිත පිහිටවලා ඔබ හැම දෙනාටමත් අප්‍රමාදී අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම වස්සාන දේශනා මාලාවේ අද මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ මේරි වයලට් තිසේරා මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධානම අරමුණ මීට වසර 7කට පෙර මාර්තු මාස 1 වෙනි දින පරලෝ සැපත් වන්නට යෙදුණු දංකොටුවේ විසූ ජෝන් සිල්වා මහත්මයාට පින් අනුමෝදන් කිරීම, කැනඩාවේ පදිංචි ශිරන්ති සිල්වා දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාදය, ඒ වගේම සුධර්මන් සිල්වා, අදියස් හාමි, මරිය මදලේකා, ගැමුණුදාස, විජේසිංහ මැණිකේ, ඩේවිඩ් පීරිස්, මෛත්‍රී ජයකොඩි ඇතුළු නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු සංසාරගත ඥාති පරම්පරාගත සියලු දෙනා සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම අරමුණ. ඒ වගේමයි ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ පදිංචි ඉන්දු, නලීන්, මොහාන්, මෙරීෂා, දුල්මිනී, කෙවින් යන දූ දරුවන් හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදයත්, ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාදය අද දායකත්වයෙන් සම්බන්ධ වෙන පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම ශ්‍රවණමේ පිනත් ධර්ම දානමේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.
හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 7කට පෙර මාර්තු මාස පළමු වන දින පරලොස්සපත් දංකොටුවේ විසූ ජෝන් සිල්වා මහත්මයාට පින් පැමිණවීම සහ කැනඩාවේ පදිංචි ශිරන්ති සිල්වා දියණියට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මේරි වයලට් තිසේරා මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් මේරි වයලට් තිසේරා මහත්මියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා